බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන කාරණයක් තමයි ඖෂධ විශාල වශයෙන් භාවිතා කරත් කිසිදු අවස්ථාවකදී රුධිරයේ සීනි මට්ටම පාලනය වෙන්නේ නැහැ කියන කාරණය. American Diabetes Association එක පෙන්වා දෙන ආකාරයට යම්කිසි පුද්ගලයෙක් diabetic remission කියන තත්ත්වයට පත් වුණායයි අපි තහවුරු කරගන්නට නම් ඔබගේ දේහබර සාමාන්‍ය දේහබර මට්ටමේ පවතින පුද්ගලයෙක් නම් ඔබ බර අඩු කිරීම යටතේ මේ diabetic remission වලට යොමු වීම කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. diabetic remission කියන ක්‍රමවේදය භාවිතා කරමින් ඔබ සම්පූර්ණයෙන්ම දියවැඩිය අත්හිටුවා ගත්තේ නැතත් ඔබට අත්වන වාසසහගත තත්ත්වයන් පවතිනවා. සුවයත් දිව්‍ය ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට වර්තමානයේදී දියවැඩියාව කියන රෝගී තත්ත්වය බොහෝ දිනකට පවතින රෝගී තත්ත්වයක් බවට පත් වී පවතිනවා. ඉතින් මේ දියවැඩිය අත්හිටුවා ගැනීම එහෙම නැත්නම් diabetic remission කියන කාරණය පිළිබඳව Nutrient-Po නාලිකාව තුළින් අපි විවිධ අවස්ථාවන්වලදී ඔබ සමග සාකච්ඡා කර තිබෙනවා. අත වශයෙන්ම මීට අවුරුදු කිහිපයකට පෙර පවා අපි මේ පිළිබඳව ඔබට අදහස් ගෙනාවා. ඉතින් අද දිනේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ diabetic remission සම්බන්ධයෙන් ඔබ තවදුරටත් දැනගත යුතු කාරණා කීපයක් පිළිබඳව අපේ ප්‍රේක්ෂකින් බොහෝ අවස්ථාවන් වලදී මේ diabetic remission පිළිබඳව කතා කරන්නට කියලා ඉල්ලා සිටින නිසාවෙන් තමයි අද දිනේදීත් මේ diabetic remission පිළිබඳව ඔබත් සමගින් සාකච්ඡා කරන්නේ. රැඳී සිටින Nutrient-Po සමගින්. diabetic remission එහෙම නැත්නම් දියවැඩියාව අත්හිටුවීම. ඇයි මේ diabetic remission කියන නම මේකට ලැබිලා තියෙන්නේ? එහෙම නැත්නම් දියවැඩියාව අත්හිටුවීම කියලා කියන්නේ. මේකට කියන්නට තිබුණානේ දියවැඩියාව නැවැත්වීම කියලා. කිසිදු අවස්ථාවකදී එසේ ප්‍රකාශ කරන්නේ නැත්තේ ඇයි? මෙන්න මේකට හේතුව ඔබ දැන සිටිය යුතුයි. සාමාන්‍යයෙන් මේ diabetic remission කියන ක්‍රියාවලියේදී අපි දියවැඩියාවට භාවිතා කරන ඖෂධ සම්පූර්ණයෙන්ම නතර කර දමමින් සාමාන්‍ය පුද්ගලයෙක් බවට පත් කළත් එම පුද්ගලයා කොතෙක් කල මේ දියවැඩියාව අත්හිටීමේ තත්ත්වයට භාජනය වී පවතීද කියන කාරණය පිළිබඳව මේ වන විට පර්යේෂණ පවතින්නේ නැහැ. සරලව කියනවා නම් ඔබ දියවැඩියාවට භාවිතා කරන ඖෂධ සියල්ලම නතර කළත් මේ නතර කර ඔබට සිටීමට හැකි කාලය පිළිබඳව මේ වන විට පර්යේෂණාත්මකව තහවුරු වෙන්නේ නැහැ. ඉතින් එය අවුරුදු 25ක් 30ක් ඒ වගේම ඔබගේ ජීවිතාන්තය දක්වා මේ දියවැඩියාව කියන රෝගී තත්ත්වයට නැවත ඔබ ගොදුරු නොවී සිටින්නට පුළුවන්. නමුත් පර්යේෂණාත්මකව තහවුරු වී නැති නිසා තමයි මේ diabetic remission කියන නම මේකට අපි ලබා දෙන්නේ. ඉතින් මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ quality of life පවත්වා ගන්න. එහෙම නැත්නම් ජීවන තත්ත්වයේ ගුණාත්මක භාවය පවත්වා ගන්න. බොහෝ අවස්ථාවලදී ඉන්සුලින් වගේ ඖෂධ භාවිතා කිරීම, ඒ වගේම පෙති ඖෂධ විදියට භාවිතා කිරීම කියලා කියන්නේ බොහෝ අවස්ථාවලදී අපට කරදරකාරී දෙයක්. අපේ ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට බාධා ඇති වෙන තත්ත්වයක්. ඒ වගේම අපි දන්නවා දියවැඩියාව කියන රෝගී තත්ත්වය නිසා අතුරු ආබාධ ගණනාවක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ අතුරු ආබාධ ඇතිවීම වළක්වා ගැනීම ඖෂධ භාවිතා කිරීමකින් තොරව ඔබට ඉන්නට පුළුවන් නම් ඒ තමයි අපේ අපේක්ෂාව. ඉතින් ඒ සිදු කරන්නට පුළුවන් බව මේ වෙන විට පර්යේෂණාත්මකව තහවුරු වී පවතිනවා. විද්‍යාත්මක පර්යේෂණ මේ හා සම්බන්ධව තවදුරටත් සිදු වෙමින් පවතිනවා. ඉතින් අපි මේ පිළිබඳව මීට පෙර සාකච්ඡාවන් ගණනාවකින් ඔබව දැනුවත් කළා. ඒ වගේම කියන්නට ඕන කාරණයක් තමයි ශ්‍රී ලංකාව තුළ අපි මේ වන විට මේ diabetic remission කියන ක්‍රමවේදය ඔස්සේ දියවැඩියාවට භාවිතා කරන ඖෂධ නැවැත්තු රෝගීන් ගණනාවක් සිටිනවා. ඉතින් මෙහිදී අපි අත්හිටුවීමක් ලෙස මේ හඳුනා ගැනීමට හේතුව තමයි අර මං පෙර සඳහන් කළා වගේ එම රෝගී පුද්ගලයා මේ දියවැඩියාවට ඖෂධ භාවිතයකින් තොරව සිටින්නට පුළුවන් කාලය පිළිබඳව අපිට තවමත් කියන්නට බෑ. ජීවිතාන්තය දක්වා සිටීමට හැකියාව පවතිනවාද? එහෙම නැත්නම් අවුරුදු 25ක් 30ක් එහෙම නැත්නම් අවුරුදු 10ක් වගේ කාලයක් මේ දියවැඩියාවකින් තොරව සිටින්නට පුළුවන්ද කියන කාරණය. American Diabetes Association එක පෙන්වා දෙන ආකාරයට යම්කිසි පුද්ගලයෙක් diabetic remission කියන තත්ත්වයට පත් වුණායයි අපි තහවුරු කරගන්නට නම් එම් පුද්ගලයාගේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය පුද්ගලයෙක්ගේ සීනි මට්ටමට ආසන්නයි. ඒ කියන්නේ දියවැඩියාව ලෙස සලකන සීනි මට්ටමට වඩා අඩුවෙන් මාස 6කට වඩා වැඩි කාලයක් ඖෂධ භාවිතයකින් තොරව පවත්වා ගන්නේ නම් එම පුද්ගලයා diabetic remission කියන තත්ත්වයට පත් වෙලා කියලා අපට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මේ කාර්යය ඔබට සිදු කරගන්නට පුළුවන්. ඒ සිදු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දේ තමයි weight loss කියලා කියන්නේ. ඉතින් මෙන්න weight loss පිළිබඳව අපි වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතුයි. මොකද මේ සාමාන්‍ය weight loss එකක් නොවන නිසා එය පළපුරුද්දක් ඇතිව සිදු කිරීම ඉතාමත් වැදගත් කාරණයක් වෙනවා. අපිට බර අඩු කරන්නට පුළුවන් ක්‍රමවේද දෙකක් පවතිනවා. එකක් තමයි අපි ආහාර පාලනයක් යටතේ දේහ බර අඩු කර ගැනීම. ඒ වගේම තවත් ක්‍රමවේදයක් තමයි බැරියැට්‍රික් සර්ජරි වගේ ශල්‍ය කර්ම සිදු කිරීම. සාමාන්‍යයෙන් අපි ආහාර පාලන ක්‍රමවේදයකදී low calorie diet එකක් භාවිතා කරමින් අපගේ මේ දේහ බර අඩු කර ගැනීම සිදු කරනවා. එහෙම නැත්නම් අපිට කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර වේලකට යන්නට පුළුවන්. එහෙම නැත්නම් මෙඩිටේරියන් diet එකක් වගේ diet එකක් follow කරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමවේද ඔස්සේ ඔබට දේහ බර අඩු කර ගැනීමට පෙළඹෙන්නට පුළුවන්. ඒ
වගේම බැරියට්‍රික් සර්ජරි එකක් වගේ ශල්‍ය කර්මයක් භාවිතා කරන්නට පුළුවන්. ඉතින් අපේ ආමාශය කුඩා කිරීම වගේ ක්‍රමවේද භාවිතා කරමින් මෙහිදී ශල්‍ය කර්ම සිදු කරනවා. එහිදී ආමාශය පිරීමකට ලක්වීම තරමක් දුරට අඩු කරමින් ඔබට ආහාර රුචිකත්වය තරමක් දුරට අඩු කරගනිමින් මේ ක්‍රමවේදයකට යොමු වෙන්නට පුළුවන්. ඔබ ඊටමත් තරබාර පුද්ගලයෙක් නම් මේ වගේම ඔබගේ ආහාර රුචිකත්වය ඔබට පාලනය කිරීමට අපහසු නම් එවැනි අවස්ථාවකදී ඔබගේ වෛද්‍යවරයා සමගින් සාකච්ඡා කරමින් මේ ශල්‍ය කර්මයකට යොමු වෙන්නට පුළුවන්. එහිදී ඔබගේ ආමාශය කුඩා කිරීම වගේ ශල්‍ය කර්මයක් සිදු කරනවා. ඒ ඔස්සේ ඔබට ආහාර ගැනීමට ඇති රුචිකත්වය සහ ෆුල්ෆිල්නස් එක කලින් නැතිවීම නිසා මේ දියවැඩියාව කියන රෝගී තත්ත්වය පාලනය වෙනවා. වගේම ඔබගේ දේහ බර අඩු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ යටතේ මේ ඩයබටික් රෙමිෂන් කියන ක්‍රමවේදයට යොමු වෙන්නට පුළුවන්. ඒ වගේම මේ ආහාර පාලන ක්‍රමවේදය ඔස්සේ ඔබට මේ ආරම්භ කරන්නට පුළුවන්. නමුත් විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණයක් තමයි මේ ඩයබටික් රෙමිෂන් කියන ක්‍රමවේදයේ කිසිදු අවස්ථාවකදී තනියම උත්සාහ දරන්නට එපා. එහිදී අනිවාර්යයෙන්ම ඔබගේ භාවිතා කරන ඖෂධ පාලනය කිරීමක් සිදු කළ යුතු වෙනවා. මොකද අපි ආහාර පාලන ක්‍රමවේදයකට යනකොට මෙන්න මේ අවස්ථාවේ අපි භාවිතා කරන ඖෂධ අඩු කරන්නට සිද්ධ වෙනවා. ඖෂධ සම්පූර්ණයෙන්ම නවතා දැමීමක් අපේක්ෂා කරන්නේ නැහැ එකවරම. මේක ටේල් ඔෆ් කිරීමක් තමයි සිදු කරන්නට ඕනේ. ඒ කියන්නේ ක්‍රමානුකූලව ටිකෙන් ටික අවශ්‍ය අවස්ථාවල භාවිතා කරන ඖෂධ අඩු කරන්නට ඕනේ. විශේෂයෙන්ම ඔබ ඉන්සුලින් භාවිතා කරනවා නම් ඒ පිළිබඳව වඩාත්ම සැලකිලිමත් වෙන්නට වෙනවා. මොකද ඉන්සුලින් මගින් ඍජුවම අපේ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමක් සිදු කරන නිසා එවැනි අවස්ථාවකදී හයිපෝග්ලයිසෙමික් තත්ත්වයකට ඔබ පත් වෙන්නට පුළුවන්. ඒ ඊටමත් අහිතකරයි. කෝමා වගේ තත්ත්වවලට පවා යොමු වෙන්නට පුළුවන්. ඔබගේ ජීවිතයට පවා හානියක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ ඊටමත් ක්‍රමානුකූලව මේ සිදු කළ යුතු කාරණයක් බැවින් ඔබගේ සෞඛ්‍ය වෘත්තිකයාගෙන් මේ පිළිබඳව අසන්නට ඕනේ. ඔබ නිවැරදි ක්‍රමවේදයකට යන්නට ඕන. ඔබගේ දේහ බරට අදාළ වූ ක්‍රමවේදයකට තමයි ඔබ යොමු වීම වඩා සුදුසු වෙන්නේ. ඒ වගේම ඔබ විශේෂයෙන් දැන සිටිය යුතු කාරණයක් තමයි මේ දියවැඩියාව කියන රෝගී තත්ත්වය අත්විටීම සම්බන්ධයෙන් කතා කරද්දී මේ අත්විටීම බර අඩු කිරීමක් යටතේ අපි සිදු කරන්නේ. නමුත් ඔබගේ දේහ බර සාමාන්‍ය දේහ බර මට්ටමේ පවතින පුද්ගලයෙක් නම් ඔබ බර අඩු කිරීම යටතේ මේ ඩයබටික් රෙමිෂන් වලට යොමු වීම කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ. ඔබගේ දේහ බර සාමාන්‍ය මට්ටමේ පවතිනවාද කියන කාරණය පිළිබඳව අපි මුලින්ම අවබෝධයක් ගන්නවා. අන්න එතනදී තමයි අපි තීරණය කරන්නේ ඔබගේ දේහ බර අඩු කිරීම සුදුසුයිද නැද්ද? එහෙම නැත්නම් දේහ බර පවත්වා ගනිමින් මේ ඩයබටික් කන්ට්‍රෝල් එක සිදු කරනවාද කියන කාරණය තීරණය කරන්න. ඉතින් ඒ නිසා කිසිදු අවස්ථාවක ඔබ තනියම යොමු වෙන්නට එපා. ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් කාරණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේ මතක් කළ යුතු කාරණයක් තමයි ඔබ බ්‍රෙස්ට් ෆීඩ් කරනවා නම් එහෙම නැත්නම් ඔබගේ දරුවන්ව පෝෂණය කිරීම, කිරිමගින් පෝෂණය කිරීම සිදු කරනවා නම් එවැනි අවස්ථාවකදී ඔබ දේහ බර අඩු කිරීම යටතේ දියවැඩියාව පාලනය කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම ඔබ ගර්භණීය තත්ත්වයේ පවතිනවා නම් දේහ බර අඩු කිරීම යටතේ දියවැඩියාව පාලනය කිරීම කිසිදු සිදු නොකළ යුතු කාරණයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. අපේ දේහ තරබාරු වීමත් සමග අපේ දේහයේ අවයව වටා මේද ස්තරය වැඩි වෙනවා. ඉතින් පැන්ක්‍රියස් එක, අග්න්‍යාසය, අක්මාව වගේ ආශ්‍රිත ප්‍රදේශවල වැඩි වශයෙන් මේ මේදේ තැන්පත් වීම යටතේ මේවායේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඉන්සුලින් ශ්‍රාවය වගේ තත්ත්ව වළක් වෙනවා. එහෙම නැත්නම් ශ්‍රාවය අඩු වෙනවා. එවැනි තත්ත්ව හේතු කොටගෙන අපගේ ඉන්ද්‍රියයන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම යටතේ තමයි දියවැඩියාව කියන තත්ත්වය උත්සන්න වීමක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි සෑම අවස්ථාවකදීම දේහයේ මේදේ අධික වීම අවම කිරීම සිදු කරන මේ දියවැඩියාව අත්හිටුවීමේ ක්‍රියාවලියේදී ඉතින් එවැනි ක්‍රමවේදයක් අපි භාවිතා කළ යුතුයි. එහිදී ඔබ ඍජුවම ඔබ භාවිතා කරන ඇටෝවස්ටිටින් වගේ ඖෂධ එකවර නවතා දැමීම කිසිසේත්ම සිදු නොකළ යුතු කාරණයක් විදිහට හඳුනා දෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ මේ වෙන විට අදිරුධර පීඩනය වගේ තත්ත්ව සඳහා ඖෂධ භාවිතා කරන්නේ නම්, වෙනත් රෝග සඳහා ඖෂධ භාවිතා කරන්නේ නම් එවැනි ඖෂධ නවතා දැමීමක් සිදු නොකළ යුතුයි. මොකද එවැනි ඖෂධ මගින් කරන කාර්ය එලෙසම සිදු කළ යුතුයි. මොකද ඔබ ආහාර පාලන ක්‍රමවේදයකට යොමු වුණා කියලා ඔබගේ අනෙකුත් ලෙඩ රෝග සියල්ල එකවර සුවවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය කන්ට්‍රෝල් කරද්දී ඔබේ රුධිරයට ලැබෙන සීනි ප්‍රමාණය පාලනය වෙනවා. ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වීම සිද්ධ වීම යටතේ තමයි අපි මේ ඩයබටික් රෙමිෂන් කියන තත්ත්වය ඇති කරගන්නේ. එහෙම නැත්නම් මේ දියවැඩියාව අත්හිටුවීම කියන තත්ත්වය ඇති කරගන්නේ. ඉතින් ඒ නිසා ඔබ ක්‍රමානුකූල ක්‍රමවේදයකට යොමු වීම වඩාත් වැදගත් වෙන කාරණයක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. අන්න ඒ නිසායි අපි හැම වෙලේම උපදෙස් දෙන්නේ ඔබගේ වෛද්‍යවරයා හෝ පෝෂණ වෛද්‍යයා සමගින් සාකච්ඡා කරමින් මේ ක්‍රමවේදයට යොමු වෙන්න කියන කාරණය.
අපි දන්නවා මේ දීවැඩියාව කියන රෝගී තත්ත්වය හැම අවස්ථාවේදීම දේහබර වැඩි පුද්ගලයන්ට නෙමෙයි ඇති වෙන්නේ. දේහබර අඩු පුද්ගලයන්ටත් ඇති වෙනවා. ඒ සඳහා අපේ වයස බලපානවා, ඒ වගේම ජානමය ස්වභාවයන්, ෆැමිලි හිස්ටරි වගේ දේවල් බලපානවා. ඒ වගේම අපේ ෆුඩ් හැබිට් එක, අපි එදිනෙදා ආහාර ගන්න ක්‍රමවේදය, ලයිෆ් ස්ටයිල් එක වගේ දේවල් බලපානවා. ඉතින් ඒ නිසාවෙන් මේ සියලුම ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය කරමින් තමයි අපි ඔබට ප්ලෑන් එකක් සකස් කිරීම සිදු කරන්නේ. ඉතින් ඔබගේ ලයිෆ් ස්ටයිල් චේන්ජ් එකක් අවශ්‍ය වෙනවා නම් ඒ අවස්ථාවේදී ඔබගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කිරීමට ඔබට හැකියාව පවතින්නට ඕනේ. ඒ සඳහා ඔබට නිවැරදිව මඟ පෙන්වීමක් අවශ්‍ය වෙනවා. ඒ ඔස්සේ තමයි ඔබට මේ සිදු කිරීමට හැකියාවක් පවතින්නේ. ඔබ මේ වන විට දියවැඩියාව අත්හිටුවපු පුද්ගලයෙක් නම් එහෙම නැත්නම් දියවැඩියාව සඳහා භාවිතා කරන ඖෂධ සම්පූර්ණයෙන්ම නවතා දමා Tamanගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරගත්ත පුද්ගලයෙක් නම් ඔබ දැන් සිදු කළ යුත්තේ කුමක්ද? ඔබ අනිවාර්යයෙන්ම අවධානයෙන් සිටිය යුතුයි. මොකද යම් අවස්ථාවකදී මේ රුධිරයේ සීනි මට්ටම නැවත වැඩි වීම අවදානම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා ඔබ තුළ වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඔබ වාර්ෂිකව සිදු කරන පරීක්ෂණ සිදු කරන්නට ඕනේ. ඒ යටතේ HbA1c පරීක්ෂණය, ඇස් පරීක්ෂා කිරීම, පාද පරීක්ෂා කිරීම, ඒ වගේම රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම සහ සීනි ප්‍රමාණය වගේ දේවල් පරීක්ෂා කරන්නට ඕනේ. මොකද ඔබට අනෙක් පුද්ගලයන්ට වඩා හාත්පසින්ම වැඩි වූ අවදානමක් පවතිනවා. ඉතින් ඒ නිසාවෙන් ඔබට කිසිදු අවස්ථාවකදී මේ දියවැඩියාව අත්හිටවා ගත්තා කියලා සම්පූර්ණයෙන්ම මේන් අත්මිදිලා ඔබ පරීක්ෂණ සිදු කරන්නේ නැතුව සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට කල් ගත කරන්නට එපා. ඔබගේ දේහ බර පිළිබඳව නිරන්තරයෙන් සැලකිලිමත් වෙන්නට ඕනේ. යම්කිසි අවස්ථාවකදී දේහ බර වැඩිවීමක් සිදු වුණොත් නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමටත් ඔබ කටයුතු කරන්නට ඕනේ. ඩයබටික් රෙමිෂන් කියන ක්‍රමවේදය භාවිතා කරමින් ඔබ සම්පූර්ණයෙන්ම දියවැඩියාව අත්හිටවා ගත්තේ නැතත් ඔබට අත්වන වාසිසහගත වූ තත්ත්වයන් පවතිනවා. ඔබ දේහබර අඩු කරමින් ඔබගේ ආහාර රටාව වෙනස් කරමින් නිසි ක්‍රමවේදයකට ඔබ යොමු වුණොත් එවැනි අවස්ථාවකදී ඔබ දැනට භාවිතා කරන ඖෂධ ප්‍රමාණයට වඩා හාත්පසින්ම අඩු ඖෂධ ප්‍රමාණයක් භාවිතා කිරීමේ අවකාශය පවතිනවා. බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන කාරණයක් තමයි ඖෂධ විශාල වශයෙන් භාවිතා කරත් කිසිදු අවස්ථාවකදී රුධිරයේ සීනි මට්ටම පාලනය වෙන්නේ නැහැ කියන කාරණය. ඒට හේතුවක් පවතිනවා. ඔබ ඖෂධ විශාල වශයෙන් භාවිතා කරත් ඒවා භාවිතා කරන වේලාවන්, ඒ වගේම ඒවා භාවිතා කරන ප්‍රමාණයන්, ඒ වගේම ඔබගේ ලයිෆ් ස්ටයිල් එකේම නැත්නම් ආහාර භාවිතා කරන ප්‍රමාණයන් සහ ඔබගේ ෆිසිකල් ඇක්ටිවිටි වගේ දේවල් සියල්ල මේ සඳහා බලපෑම් ඇති කරනවා. ඉතින් මේ සියල්ල නිසි පරිදි සකස් කරගත්තොත් ඔබ භාවිතා කරන ඖෂධවල ප්‍රතිඵලය ඔබට ලබා ගන්නට පුළුවන්. අධිකව ඖෂධ භාවිතා කරනවා වෙනුවට ඉතා කුඩා ඖෂධ ප්‍රමාණයක් භාවිතා කරමින් ඔබගේ දියවැඩියාව පාලනය කර ගැනීමටත් හැකියාව පවතිනවා. ඒ පවතින්නේ ඔබ අතේමයි. ඒ සඳහා නිවැරදි ක්‍රමවේදයකට යොමු කරවීමට තමයි අපි නිරන්තරයෙන් කැපවී සිටින්නේ. තවත් අරුත්බර වැඩසටහනකින් හමු මේ බලාපොරොත්තුෙන් අපි ඔබෙන් සමුගන්නවා. එතෙක් ඔබට සුවැති දිවියක් ප්‍රාර්ථනා කරනවා.